සදැහැති සුපින්වත් ඔබ සැමට. සැදැහැවත්නේ දිනෙන් දින වෙනස් වන ජීවිතයේ යථාර්ථය පසක් කර දෙමින් සුවබර ජීවිතයක් ගත කිරීමට ඔබට අවැසි ධර්ම මාර්ගයේ නිරන්තරයෙන් කියා දෙන බෞද්ධ අරුපවාහිනී නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දිනයකම සදැහැති ඔබ වෙනුවෙන් විකාශනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සද්ධර්මදේශනාවක් සමාරම්භ කරන්නටයි මේ සූදානම. සුපුරුදු පරිදි දේශනාව පැවැත්වීම සඳහා අද දිනයේදීත් බෞද්ධ අරුපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන ඔබය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරියදජ අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව දම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවත්නේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සදැහැති ඔබ වෙනුවෙන් ලෝපුරා සංනිවේදනය කරන්නට අද දින දායකත්වයෙන් කටයුතු කරනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි රූපිකා සහ රෙහාන් අබේකෝන් දෙපළ ඉන්ද්‍රානි ප්‍රනාන්දු මෑණියන් ඇතුළු දූදරු පිරිසත් රිනි පීරිස් සහ සුසිලා ප්‍රනාන්දු ඇතුළු ඒ පවුල්වල සුපින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා පරමුණු රාශියක් ඉෂ්ට සිද්ධ කර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දායකත්වයෙන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි රූපිකා රෝහන් අබේ දෙපළ ඉන්ද්‍රානි ප්‍රනාන්දු මැණික ඇතුළු දරු පිරිස රිනි පීරිස් සහ සුසිලා ප්‍රනාන්දුගේ දායකත්වයෙන් ඉතින් පුණ්‍යානුමෝදනා අවසානයේ සිද්ධ කරනවා. මොකද සිත්වල උපදවාගත්ත පුණ්‍ය ශක්තිය හුවමාරු කරගන්න පුළුවන්. පින කියන්නේ සතුට. හදයන් පුණාතීති පුඤ්ඤ. හදවතේ පිනා යාමට පින කියන. පුඤ්ඤති සුඛං සේතං අදි වචන. සැපයට කියන තවත් නමක් පින කියන්නේ. එතකොට අපි හුවමාරු කරගන්නේ පින හේවත් සතුට. පරිලව ගියත් එක්කත් ජීවත් වෙන්නත් එක්ක. ධර්ම ශ්‍රවණමේ පින්කම්. ධර්ම දේශනාමය පින්කම්. ධර්මයේ කිව්වේ විශ්ව ක්‍රියාත්මක වන ධර්මතාවය. ධර්මය. ශ්‍රවණය විශ්වයක ක්‍රියාත්මක වෙන ධර්මතාවය අහනවා. ධර්ම ශ්‍රවණය. පින් කියන්නේ සතුට. ඒ ක්‍රියාකාරීත්වය අහලා බුද්ධියෙන් තේරුම් අරගෙන උපදවා ගන්න සතුට. කම් කියන්නේ සිතුවිලි. සතුට සිතුවිලි. ඒක හොමාරු කරගන්න. පත්තානුමෝදන. පරිලවකයේත් එක්ක හරි ජීවත් වෙන්නේ ආත් එක්ක හරි. හොමාරු කරගන්න. මේක ශ්‍රේෂ්ඨ උදාර ක්‍රියාවක්. බලන්න ටික හොඳට අහන්න. එතකොට උපදින්නේ සතුට. නිවැරදිව අවබෝධ කරගත්තොත් ඒ සතුට අති ප්‍රණීතව උපදිනවා. එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඒ සතුට ඉදිරි අනාගතයේදී අපට ගන්න අපි අරන් තියනවා අර්ථ සාධකයක් වශයෙන්. ඉදිරියේදී ගන්න සතුට නිවන් දකින්න තුරු. අපි දේශනා කරගෙන එන ධර්ම දේශනා මාලාවේ මාතෘකාව සසරින් නිවනට මේ වෙනකොට දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධි. කාංකා කිව්වේ සැකේ. අවිශ්වාසය විමතිය. ඒ සහ මුලින් නැති කරගන්න ආකාරය. විචිකිච්ඡාව සහ මුලින් නැති වුණොත් ඒකම තවත් සංයෝජන දෙකක් නැති වෙනවා. සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස. සංයෝජන තුනම අවසන් තමන් ඉන්න තැන තමන්ට දැర్శණය වෙයි.
මං කොතනද ඉන්නේ කියලා. තමන්ම දැනගන්න. මේ හේතුඵල ධර්මතාවය තුළින් බුදුරජාණන් වහන්සේ හේතුඵල ධම විවිධ පැති වලින් දේශනා කළා. විවිධ ආකාරයෙන් දේශනා කළා. සූත්‍ර රාශියකින් දේශනා කළා තියෙනවා. විවිධ ස්වභාවයන්ගෙන් දේශනා කළා තියෙනවා. සංකත සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. අසංකත නිවන. හැර මේ ලෝකේ යම් ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවද ඒ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ හේතුන්ගෙන්. අපි බලමු ඒක එහෙම වෙනවද කියලා. හේතුන්ගෙන්මද වෙන්නේ කියලා. ඒ සඳහාම සූත්‍රයක් දේශනා කරනවා. ලස්සන හේතුවක් හැදුවොත් ලස්සන ඵලයක් උපදවන්න පුළුවන්. ලස්සන හේතුවක් හැදුවොත්. ඒ ලස්සන හේතුව තමයි සති සම්පජාඤ්ඤය. සති කිව්වේ සිහියට සම්පජාඤ්ඤ. මන නුවණ. හොඳයිද නරකයිද? හොඳයි. සිහියත් අපි සියලු දෙනාටම අවශ්‍ය කරන ප්‍රධාන ධර්මතාවයක්. ඕක එහෙම වුණොත් හරි ඕක වෙනස් වුණොත් යන්න වෙන හොස්පිටල් තියෙනවා ලංකාවේ. මොල්ලේරියාව පැත්තේ තියෙන විවිධ පැතිවල තියෙනවා. හැබැයි සිය හොඳට පවත්වන තාක්කල් යමක් හොඳට තේරුම් ගන්න පුළුවන්. අවබෝධ කර ගන්න පුළුවන්. මන නුවණ. සියහ මන නුවණ. බුද්ධියෙන් කල්පනා කරලා බලන්න මේ දෙකම වටිනවද නැද්ද කියලා? වටිනවා. ශ්‍රේෂ්ඨතම ධර්මතාවයන් දෙක. එහෙනම් හොඳ හේතුවක්. ලස්සන ඵලයක් උපදී. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුව හොඳ නම් ඵලය යහපත්. හේතුව නරක නම් ඵලය අයහපත්. ඒ හේතුඵල. එහෙනම් යහපත් හේතුවක් සති සම්පජාඤ්ඤ සිහිය. හැබැයි සිහිය තියන්න ඕනේ හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි අපි ওই හතර තුල සිහිය තියෙන අඩුයි. වැඩිපුර තියෙන්නේ නොගැලපෙන තැන්වල. ඒ පෘථග්ජන ස්වභාවය. කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුල තියෙනවා නම් මායයටවත් බය වෙන්න ඕනේ. ඇයි? එයත් මුලා වෙනවා. එයත් රැවටෙනවා. ඇයි? ගිය දියා හොයාගන්න බෑ යටත්. ඒකෙන් බහැරව සිත තියනවනම් එයාට හොයාගන්න පුළුවන් ගිය දියා. එයා එනවා ආයි හොයාගෙන. සතර සතිපට්ඨානය තුල නිවැරදිව සිත තිබ්බොත් ඒක ඒකායන නිවන් මඟ. එයා යන්නෙම නිවනට. නිවනට ගිය පුච්චලයා හොයන්න බෑ. වක්කලි හාමුදුරුව දැලිපිහියෙන් බෙල්ල කපාගෙන නිවනට ගියේ. වක්කලි හාමුදුරුව. භික්ෂුන් වහන්සේලා ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වක්කලි හාමුදුරුව ගෙල කපා ගත්තා දැලිපිහිය. එයාගේ ගතිය කොහොමද කිව්වා. එයාගේ ගතියක් නැහැ. එයා සියලු උපාදානයන් අතහැරලා ගෙල සිඳගත්තා කිව්වා මාරයටත් හොයන්න බෑ කිව්වා. එයා ගියේදී. මාරයා මුලා කරා කිව්වා. අපි තාමේ සිහිය නැමැති හොඳ හේතුව හැදුවේ නැති නිසා මේ භවෙත් ඉතින් මායයට මුහුණ දෙන්න වෙනවා. ඔව්. එහෙනම් හොඳ හේතුවක් හදනවා අපි සිහිය. කාය වේදනා චිත්ත ධම්ම. කාය කායानुපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. වාසය කරන විහෙරති. හොඳ සිහිය. සම්පජාඤ්ඤ මන නුවණ මොකටද? අපේ සිතේ ඉන්න හොරු ටිකක්. හොරු ටිකක් ඉන්න මේක ඇතුලේ. හොරු මොකද කරන්න ඕනේ හොරුන්? ගේ ඇතුලේ දාගත්තොත් අනර්ථයක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ හොරු ටික අයින් කරන්න ඕනේ. ඒකට මන නුවණක් ඕනේ. කවුද හොරු? කාමච්ඡන්දය හොඳ හොරෙක්. කැමැති දේ කාමච්ඡන්දය කාමයට කැමැති ඒක හොඳ හොරෙක්. දැන් හොරුන්ට මොකද කරන්න ඕනේ? එලවන්න ඕනේ. ගෙදරින් එලවන්න ඕනේ.
ව්‍යාපාදේ සිත පැහැර ගන්නවා. සිතේ හොඳ දේවල් පැහැර ගන්න. යහපත් දේවල් පැහැර ගන්න. එතකොට කාමච්ඡන්දේ කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයන් විසින් නාම ධර්මයන් පැහැර ගන්නවා. යහපත් නාම ධර්මයන් පැහැර ගන්නවා. යහපත් නාම ධර්මයන් තමයි සද්ධාව. හොඳ යහපත් ධර්මයක්. වීරිය සම වායාමය. හොඳ යහපත් ධර්මයක්. ඒකත් පැහැර ගන්නවා. සතියව සිහිය. හොඳ යහපත් ධර්මයක්. නාම ධර්මයක්. සිත තුළ ගොඩ නැගෙන. ඒක පැහැර ගන්නවා. සමාධි චිත්ත ඒකාග්‍රතාවයේ සිතේ තන්පත් බව. ඒකත් පැහැර ගන්නවා. අර හොරු ප්‍රඥාව. වටිනාම ධර්ම. මේ වටිනාම ධර්මතා ටික වටිනාම වස්තු ටික පැහැර ගන්න ඔය හොරු පස් දෙනා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විචිකිච්ඡා. ඒ හොරු පස් දෙනා මේකේ läගලා ඉන්න තාක්කල් අර හොඳ යහපත් පස් දෙනාට මේක ඇතුලේ රැඳෙන්න බෑ. ඒකට තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සතිය යෝනිසෝ මානසිකාරය වස්සති සම්පජඤ්ඤය. එතකොට හොරු මොකද කරන්නේ? හොරු පස් දෙනා මේක ඇතුලේ ලැබුම් අරගෙන ඉන්න තාක්කල් අර යහපත් පස් දෙනාට මේක ඇතුලට එන්න බෑ. හොරු පස් දෙනාම එළියට දැම්මොත් අර පස් දෙනා ලෙනවා සිතට. ඒ නාම ධර්මයන්. එහෙනම් අනවශ්‍ය නාම ධර්මයන් බැහැර කළා අවශ්‍ය කරන නාම ධර්මයන් සිත තුළ ගොඩනගන්න ඕනේ. අන සති සම්පජඤ්ඤය. සීහා මන නුවණ තියෙනවා. ලෝභය කියන්නේ ඒකත් හොරෙක්. ලෝභය, දේශය, මෝහය, මානය, ditthිය, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරික, අනෝතප්ප. ඔය දස ක්ලේශයම සිත කිලිටි කරනවා. සිත දූෂ්‍ය කරනවා, සිත අපිරිසිදු කරනවා. ඒගොල්ලන් අඳුර ගන්නත් සතිහා සති සම්පජඤ්ඤය ඕනේ. නැත්තම් අඳුර ගන්න බෑ. එයාලා ඇවිල්ලා මේකේ ලැබුම් අරගෙන ඔය දස ක්ලේශයම මේක කිලිටි කරලා මේක විනාශ කරලා මේක අපිරිසිදු කරලා මේක දූෂ්‍ය කරලා අර පස් දෙනාට හොඳට ලැබුම් ගන්න ඉඩ සලසලා දෙනවා. අපි දන්නේ අපිට තේරෙන්නේ. ඇයි? අවිද්‍යාව තුළ ඉන්න තාක්කල් තේරෙන්නේ. විද්‍යාව ක්‍රමක්‍රමයෙන් විද්‍යාවට එනකොට හොරු ටික අහු වෙන ඔක්කොම ටික. හොරු අහු වෙනවා. ඒකට තමයි සතිය හා සම්පජාඤ්ඤය. සීහා මනානුවන. මනානුවනින් කියනවා ඔක හොරෙක් දාන්න එළියට කියලා. කාමච්ඡන්ද එනකොටම කියනවා අයින් කරන්න. ව්‍යාපාදයක් එනකොටම කියනවා අයින් කරන්න. තීන මිද්‍යාවක් එනකොටම කියනවා අයින් කරන්න. උද්ධච්ච සිත වික්ෂිප්ත වෙනවා නම් ශණෙන් කියනවා ගන්න සමාධියට. සැකයක් එනකොටම කියනවා අයින් කරන්න. ඒ පස් දෙනා අයින් කරන්න ඕනේ. මොහතකට අයින් කරන්නත් පුළුවන්. කමඨහනක් ගත්ත ගමන් මොහතකට අයින් කරන්න පුළුවන්. ආනාපාන සතියේ සිත තිබ්බ ගමන් පස් දෙනා එළියට යනවා. එක සිතට එකවර හටගන්න එක සිතවිල්ලක් විතරයි. මේ සිතේ සිතවිලි දෙකක් එකවර හටගන්නේ. කාමච්ඡන්දේ තිබ්බොත් නෙක්ඛම් මේ නෑ. ව්‍යාපාදේ නම් සිත තුළ ලැබුම් අරගෙන තියෙන්නේ මෛත්‍රිය නෑ. තීන මිද්දේ නම් ලැබුම් ගත්තේ වෑයම නෑ, උත්සාහය නෑ. උද්ධච්චය නම් මේක ලැබුම් අරන් තියෙන්නේ සමාධිය නෑ. විචිකිච්ඡාව නම් ලැබුම් අරන් තියෙන්නේ ධර්ම අවබෝධයක් නෑ. එයාලා බැහැර වෙලා. එහෙනම් මේ හොරු පස් දෙනාට මොකද කරන්නේ? එළියටම දාන්න. ගේ ඇතුලේ තියන් හිටියොත් මොකද වෙන්නේ? වටින ටික පැහැරගෙන යනවා. අයින් කරන්න. කවද්ද අයින් කරන්නේ? තනයි ගැටලුව. මේ මොහොතේ ඉඳලා 100 හා මන අනුවණින් ඉන්න. ධර්මය දැනගත්තද යන්තම් හරි? ඒ මොහොතේ ඉඳලා සති සම්පජඤ්ඤයෙන් ඉන්න. අන්න හොඳ හේතුවක් හදුවා. හොඳ හේතුවක් හදුවොත් හොඳ ඵලයක් උපදිනවා. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල. එහෙනම් ඒ උපදින ඵලය මොකක්ද? ලැජ්ජාව සහ බය.
හිරියොතප් නැමැති ඵලය උපදවනවා. මොන හේතුවෙන්ද? සති සම්පජඤ්ඤය නැමැති හේතුවෙන්. සිහිය තියලා තියෙන්නේ කය ගැන බෙදලා බලනවා, වේදනාවන් ගැන බෙදලා බලනවා, සිත ගැන බෙදලා බලනවා, ධර්මය ගැන බෙදලා බලනවා. කාය වේදනා චිත්ත ධම්ම තුල සිත තියලා තියෙනවා. එතකොට හොඳ යහපත් දේවල් ඉපදුවා. යහපත් ආකාරයට සිත පවතිනවා. යට ලැජ්ජා බය තියෙනවා. පවට ලැජ්ජයි. පාපයට ලැජ්ජයි. සිත කෙලසෙනවට යා ලැජ්ජයි. අපි ලැජ්ජ වෙන්න ඕනේ. පව් කරන්න කියන එක නෙමෙයි. මේ සිත කෙලසෙන කෙලස් ධර්මයන් සිතට එනවට ලැජ්ජ වෙන්න ඕනේ. ඒක පාලනය කරගන්න බැරි නම් තමයි අපි ලැජ්ජ වෙන්න ඕනේ. ක්ලේශ ධර්මයන් පාලනය කරගන්න බැරි නම් එයි අපි සිතට යට වෙලා. සිතට වහල් වෙලා. අවිද්‍යාවේ ස්වභාවයම තමයි ලෝභය සිතට ඇතුල් කිරීම. අවිද්‍යාවේ ස්වභාවයමයි. ද්වේෂය සිතට ඇතුල් කිරීම අවිද්‍යාවේම ස්වභාවයයි. මෝහය සිතට ඇතුල් කිරීම අවිද්‍යාවමයි. මානය සිතට ඇතුල් කිරීම අවිද්‍යාවයි. වැරදි දැකීම, දිට්ඨිය සිතට ඇතුල් කිරීම අවිද්‍යාවයි. සැකය සිතට ඇතුල් කිරීම අවිද්‍යාවයි. තීන මිද්‍ය සිතට ඇතුල් කිරීම අවිද්‍යාවයි. උද්ධච්ච සිතට ඇතුල් කිරීම අවිද්‍යාවයි. අහිරිකානෝතප්ප ලැජ්ජනේ බය නැහැ ඒක ඇතුල් කරා අවිද්‍යාව. එහෙනම් හොඳ හේතුවක් හැදුවා. ඵලය ලස්සන ඵලයක්. ලැජ්ජයි බයයි. මොනවටද ලැජ්ජ? පංච නීවරණ ඇතුළට එනවට ලැජ්ජයි. අර ක්ලේශයන්ගේ සිත අපිරිසිදු වෙනවට ලැජ්ජයි. දැන් අපි කය අපිරිසිදුනොත් එහෙම අපි තැනකට යන්න අදිමදි කරනවා. යන්න බෑ මේලා දහඩිය දාලා ශරීරය අපිරිසිදුයි නාලවත් යන්න ඕනේ පිරිසිදු වෙලා යන්න ඕනේ කියලා. හැබැයි අපිරිසිදු දේවල් තියෙන්නේ බාහිර නෙමෙයි. බාහිරින් නෙමෙයි සත් කෙනෙක් අපිරිසිදු වෙන්නේ. පිරිසිදු වෙන්නේ. නිවැරදිව පිරිසිදු වෙනවා නම් අධ්‍යාත්මයෙන් පිළිගන්නවා. අධ්‍යාත්මයෙන් පිරිසිදු වෙන්න ඕනේ. එහෙනම් ලැජ්ජ වෙන්න ඕනේ සිත කෙලසෙනවට. සිත අපිරිසිදු වෙනවා නම්, සිත දූෂ්‍ය වෙනවා නම්. තථාගතයන් වහන්සේ කවරක් ප්‍රකාශ කළා මහණෙනි මම මේ කෙලෙස් මැඩ පැවැත්වුවේ දත් මිටි කාගෙන උඩු තල්ල යටි තල්ලෙන් තද කරගත්තම මං එහෙමයි මේ කෙලෙස් මැඩ පැවැත්වුවේ. දැන් අපිටත් එහෙම කරන්න වෙනවද? සාරාංශක කල්පලක්ෂය පාරමිතා පුරලා බුදු වෙන්න ආපු ඒ පුච්චලයක් ඒ ආකාරයෙන් නම් සිත මැඩ පැවැත්වුවේ එන අකුසල සිතුවිලි ඒ ක්ලේශ ධර්මයන් දත් මිටි කෑවක් කිව්වා උඩු තල්ලේ යටි තල්ලෙන් තද කරගත්තා කිව්වා. කෙලස් මැඩ පවත්තන්න. අපි එච්චර උත්සාහ කරනවාද? අපිත් කරන්න වෙනවා. ඒ නැත්තම් අපි පිරිසිදු කරනවා මේක. අන්න ලස්සන හේතුවක් හැදුවා ලස්සන ඵලයක්. එන්න දෙන්නේ පංච නීවරණ වලට සිතට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ. කෙලස් වලට සිත ඇතුල් වෙන්න දෙන්නෙත් නැත්තම් ලස්සන ඵලයක් නෙමෙයි දුපදවල තියෙන්නේ. සිත මොනතරම් පාරිශුද්ධද? පිරිසිදු වෙන්නේ අධ්‍යාත්මයෙන්ද බාහිරින්ද? බාහිරින් පිරිසිදු කරන්න බෑ. ශනයක් පාසා වෙන්නේ අපිරිසිදු වෙන එක. ලෝකයේ ස්වභාවයෙන්ම වෙන්නේ අපිරිසිදු වෙන එක. ඒ නිසා තමයි සෑම දෙයක්ම සෑම වෙලාවකම පිරිසිදු කරන්න වෙලා තියෙන්නේ. නිවස සෑම වෙලාවක පිරිසිදු කරන්න වෙනවා. වත්ත පිටිය සෑම වෙලාවකම පිරිසිදු කරන්න වෙනවා. භාජන පාවිච්චි කරන භාජන නිතර පිරිසිදු කරන්න වෙනවා. ඇඳුම් පැළඳුම් පිරිසිදු කරන්න වෙනවා. අධ්‍යාත්මය ඒ තමයි නිවැරදි පිරිසිදු වීම. ඒ තථාගත දහම තුලින් විතරයි වෙන කිසිම දහමකින් නිවැරදිව අධ්‍යාත්මය පිරිසිදු කරන්න බැහැ. අනිත් ඒවාත් කියයි. හැබැයි දිට්ඨි වලින් තමයි කියන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සම්මා දිට්ඨියෙන් ඒ ආකාරයෙන් පිරිසිදු කරගන්න. එහෙනම් ලස්සන හේතුවක් හැදුවොත් ලස්සන ඵලයක් උපදිනොත් එහෙනම් හේතුඵල. ඒ හේතුව ඒ ඵලය හැබැයි ආයශනයෙන් හේතුවක් වෙනවා. තේරෙනවද කියන්නේ? හොඳ හේතුවක් පටන් ගත්තා සතියහ යෝනිසෝ මනසිකාරය සති සම්පජාඤ්ඤය ලස්සන ඵලයක් ඉපදෙව්වා. පංච නීවරණ හෝ කෙලෙස් වලට සිත තුළට ඉඩ දෙන්න ඇතුළෙන් ඉඩ දෙන්නේ නැහැ. ලස්සන ඵලයක්. එස්සනෙන් හේතුවක් වෙනවා. මොකෙටද?
තව ලස්සන ඵලයක් උපදවන්න. ඉන්ද්‍රිය සංවරය. සිත කෙලෙසෙන්නේ නැත්නම් පංච නීවරණත් නැත්නම් ඉන්ද්‍රිය සංවරයිද අසංවරයිද? කල්පනා කරලා බලන්න. ලස්සනට සංවරයි ඉන්ද්‍රියන්. සිත කෙලෙසෙන්නේ නැහැ, සිත අපිරිසිදු වෙන්නේ නැහැ, සිත දූෂ්‍ය වෙන්නේ නැහැ, පංච නීවරණ නැහැ, එහෙන් රූප දැකලා ඇලෙන්නෙත් නැහැ. කනෙන් ශබ්ද අහලා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. නාසයෙන් ගඳ සුවඳ විඳලා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. දිවෙන් රසයන් විඳලා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ශරීරයෙන් පහස ලබලා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මනසින් අරමුණු අරගෙන ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඉන්ද්‍රිය සංවරද? දැන් මොකද වෙන්නේ? අසංවරයි. ඇයි? සතිහා සම්පජාඤ්ඤ නැත්තම් එයාට ලැජ්ජ බයක් නැහැ. ලැජ්ජ බය නැත්තම් ඉන්ද්‍රිය සංවරයි. පිළිගන්නවද? ඔව්. ඒක එහෙමම තමයි. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක ආයි වෙනස් වෙන්නේ නැහැ. අන්න ලස්සන හේතු ලස්සන ඵල උපදවනවා. ඒතර ඉන්ද්‍රිය සංවරයි. අස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, මනසත් සංවරයි. ඒ කෙලෙස් හඳුනගෙන ඉන්නේ, ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පංච නීවරණ හඳුනගෙන ඉන්නේ, ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මනස සංවර නැද්ද? කය සංවර නැද්ද? කයෙන් ගන්න පහස පිළිබඳව ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැත්තම්. දිව සංවර නැද්ද? ගන්න රසය පිළිබඳව ඇලෙන්නෙත් නැත්තම්, ගැටෙන්නෙත් නැත්තම්. ඕනම දෙයක් අනුභව කරන්න පුළුවන්. නාසය සංවර නැද්ද? ඒ සුවඳ යන් පිළිබඳව ඇලෙන්නෙත් නැත්තම්, ගැටෙන්නෙත් නැතුව සිත පවත්වන්න පුළුවන් නම්. කන සංවර නැද්ද? එහෙන ශබ්දයේ පිළිබඳව ඇලෙන්නෙත් නැත්තම්, ගැටෙන්නෙත් නැත්තම්. රණ්ඩු වෙන්නේ නැහැ නේ කායිකවත්. තරහ යන්නෙත් නැහැ නේ. මොනවා කිව්ව? hina වෙලා මොහොන දෙන්න පුළුවන්. ඇහෙන් දකින රූපය පිළිබඳව ඇලෙන්නෙත් නැත්තම්, ගැටෙන්නෙත් නැත්තම් ලස්සන ඵලයක් නෙමේද උපදවල තියෙන්නේ. හේතුඵල. හැබැයි ඒක ශරණෙන් හේතුවක් වෙනවා. ඒ ශරණෙන් හේතුවක් වෙනවා. නැවත. ඒ මොකෙටද? දැන් මේ ලස්සන හේතු හදලා ලස්සන ඵල උපදවනවා. හේතුඵල ධම. මේ සූත්‍රයකින් කියන්නේ. එහෙනම් ඉන්ද්‍රිය සංවරය නැමැති අර හිරියොතප් දෙකේ ඵලයක් හැටියට හටගත්තට ඉන්ද්‍රිය සංවරය හේතුවක් කරගන්නවා. හේතුවක් වෙනවා නියත වශයෙන්ම සීලයට. ඉන්ද්‍රිය සංවර නම් ඒ පුජ්‍යල සිල්වත්ද නැද්ද? ඒතකොට සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ සිත අකුසල පැත්තට යන්න නොදී සිත ස්ථීරවම පිහිටෙව්වා. කුසලයේ. ඒකටයි සිල් කියන්නේ. අකුසල පැත්තට යන්න නොදී සිත ස්ථීරව පිහිටෙව්වා. පුළුවන් ද පිහිටවගන්න? ඉන්ද්‍රිය සංවර නම් පුළුවන්. ලැජ්ජ බය තියෙනවනම් පුළුවන්. සතියහා යෝනිසෝ මනසිකාරය හැව සති සම්පජඤ්ඤය තියෙනවනම් පුළුවන් ද බැරිද? පුළුවන්. එහෙනම් සිත අකුසල පැත්තට යන්න නොදී ස්ථීරව පිහිටෙව්වා. ඒ පිහිටෙව්වේ අර ඉන්ද්‍රිය සංවරය නැමැති හේතුවේ ඵලයක් හැටියටයි. තේරෙනවද මං කියන එක වැටහෙනවද? එහෙනම් සිත අකුසල පැත්තට යන්න නොදී ස්ථීරව පිහිටෙව්වා. ඒකට සිල් කියනවා. සීලයට අයිතිකාරයක් තියෙනවා. අපි සෑම කෙනෙකුටම අයිතිකාරයන් තියෙනවා. මොකක්ද? දැන් මහත්යට අයිතිකාරයක් තියෙනවා. ගෙදර දොරේ ස්වාමි දියණිය රකින්න ඕනේ, දරුවෝ පෝෂණය කරන්න ඕනේ, රැකී ආරක්ෂාවක් කළා යමක් හරි හම්බ කරන්න ඕනේ, එයාලට ආරක්ෂාව දෙන්න ඕනේ, එයාලගේ අඩුපාඩුකම් සේවා බලන්න ඕනේ. ඒ ස්වාමියාගේ කාර්යය. ගෘහණියට අයිතිකාරයක් තියෙනවා. යොම් පිහුම් කරන්න ඕනේ, මහුම් ගෙතුම් කරන්න ඕනේ. පහේ ගෙන්න යන්න ඕනේ, දරුවන් රැක බලා ගන්න ඕනේ. ස්වාමියාගේ අඩුපාඩු හොයලා බලන්න ඕනේ. ඒ ගෘහණියගේ කාර්යය නෙමෙයිද? හාමුදුරන්ට අයිතිකාරයකුත් තියෙනවා. බණ කියන්න ඕනේ. භාවනා කියලා දෙන්න ඕනේ. පාසකුල්ට යන්න ඕනේ. දානෙට යන්න ඕනේ. සෙත් පිරිත් ටික කියන්න ඕනේ. චරිසහතිකේ ලියන්න ඕනේ. ඒ හාමුදුරන්ට අයිතිකාරය නෙමෙයිද? සීලයටත් අයිතිකාරයක් තියෙනවා. ඒ මොකක්ද? දුස්සීල බව විනාශ කරනවා. අන්න එයාගේ කාර්යය. හරිද? දුස්සීල බව විනාශ කරනවා. කවුද? සීලය. සීලයෙන් ලැබෙන සම්පතක් තියෙනවා.
ලෞකික සම්පතුත් තියෙනවා, ලෝකෝත්තර සම්පතුත් තියෙනවා. සීලයෙන් ලැබෙන. මොනවාද? සීලවත් පුච්චලා සමාජය පිළිගන්නවා. සමාජයේ ප්‍රශංසාවට ලක් වෙනවා. ගෞරව කරනවා. එයාට වන්දනාමාන කරනවා සිල්වත් පුච්චලයට. දුස්සීලයට නේ. ඒ මෙලවදි ලැබෙන ඒවා. සිල්වත් පුච්චලයට පොයදාට උදේ දානි ටික ළඟට ගෙනලා පිඟානට බෙදනවා. ගෙදර හිටියට හම්බෙන්නේ නෑනේ. එහෙනම් දවල්ට දානෙත් ළඟට ගෙනලා දෙනවා සිල්වත් පුච්චලයට. හාමුදුරන්ට හැමදාම ගෙනත් දෙන්නේ. සිල්වත් කියලා හිතාගන්නේ. එහෙනම් මෙලවදි ලැබෙනවා. පරලොවදිත් ලැබෙනවා. ලෞකික සම්පත්, ලෝකෝත්තර සම්පතුත් ලැබෙනවා. ඒ මොකක්ද? සීල සමාධියට ප්‍රත්‍ය වෙනවා, සමාධිය ප්‍රඥාවට ප්‍රත්‍ය වෙනවා. සීලය නැතුව සමාධියට සිත එකඟ කරන්න බෑ. තැන්පත් කරන්න බෑ. අරමුණක වැඩි වෙලාවක් රඳවන්න බෑ. එයා කරපු පාප ධර්මයන් සිත මඩිනවා. සිත අපිරිසිදු කරනවා. සිත එකඟ කරන්න බෑ, නැගිටලා යනවා. භාවනා කරන්න බෑ කියන්නේ ඒකයි. අන්න සීලවත් පුජ්‍යලයට සිත එකඟ කරන්න පුළුවන්. තැන්පත් වෙනවා. සනෙන් සමාධියට ගන්න පුළුවන්. එයි. යදන්න මං සිල්වත්. එහෙනම් සීල සමාධියට ප්‍රත්‍ය උපකාර වෙනවා. සමාධිය ප්‍රඥාවට. ඉතින් ප්‍රඥාව කියන්නේ සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි හරියහත් නෙමෙයිද? මාර්ගඵල නෙමෙයිද ප්‍රඥාව කියන්නේ? මාර්ග ඥාන ඵල ඥාන. ලෝකෝත්තර සිත 8යි. මාර්ග සිත ඵල සිත. එහෙනම් දැන් සීලයෙන් ලැබෙනවද? සීලයෙන් වැටහෙන කාරණේකුත් තියෙනවා. Tamanට වැටහෙනවා. සිල්වත් පුච්චලයට වැටහෙනවා, Tamanටම වැටහෙනවා Taman සිල්වත් කියලා. මං අහවල් දවසේ සිල් ගත්තා. මේ වෙනකම් මං සතෙක් මැරුවෙත් නැහැ, හොරකම් කෙරුවෙත් නැහැ, වැරදි කාමසේවනයක් කළෙත් නැහැ කියලා Tamanට වැටහෙනවද නැද්ද? වැටහෙනවා. අහවල් දවසේ මං සිල් ගත්තා. මේ වෙනකම් මං බොරුවක් කිව්වෙත් නැහැ, කේලමක් කිව්වෙත් නැහැ, පරුෂ වචනයක් කිව්වෙත් නැහැ, තේරුමක් නැති වචන කතා කළෙත් නැහැ කියලා Tamanට වැටහෙනවද නැද්ද? Tamanට වැටහෙනවා. මට ඉස්සර හරියට ලෝභය තිබ්බා. මට හිතුනේම අන්නයි දේවල් සතු දේවල් රැස් කරගන්න. බාහිර දේවල් එකතු කරගන්නමයි මට ඉස්සර සිතුවිලි තිබ්බේ. දැන් නැහැ. ලෝභය අඩුයි කියලා Tamanට වැටහෙන්නේ නැද්ද? මට ඉස්සර හරියට කේන්ති ගියා. කතා කරන්න බෑ මට කේන්ති යනවා. දැන් හැබැයි නෑ. Tamanට වැටහෙන්නේ නැද්ද? මම දැන් ඉන්නේ සම්මා දිට්ඨිය. මං තුනුරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මම දන්නවා මේ කර්මය කළොත් මේ විපාකය ලැබෙනවා කියලා. කම්මස්සගත සම්මා දිට්ඨියක් තියෙනවා. විපස්සනා සම්මා දිට්ඨි, චතුස්සත්‍ය සම්මා දිට්ඨි. දස වස්තුක සම්මා දිට්ඨි. Taman දන්නා Taman ඉන්න සම්මා දිට්ඨිය මොකක්ද කියලා. නැද්ද? එහෙනම් වැටහෙනවද නැද්ද? ඒ සීලයේ වැටහෙන කාරණේයි. සීල සිල්වත් පුච්චලාගෙන් ළඟින් ඉන්නවා දෙන්නෙක් බය වෙන්න එපා. තනියෙන් ඕන දිහා කියන්න. තනියෙන් ඕනම දිහා කියන්න චුට්ටක්ක බය වෙන්න එපා. දුස්සීලය බයයි. වටපිට බල බල යන්නේ පොලිසියෙන් එනවාද කියලා. දුස්සීලය. සිල්වත් පුච්චලා හැම යනවාද? නෑ සිල්වත් පුච්චලා හැම යන්න ඕනේ. සිල්වත් පුච්චලාට ආරක්ෂකව දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ. හැබැයි ඒ ආරක්ෂකව දෙන්න රකින්නේ භවයයි. භවය රකින්නේ ආරක්ෂකව දෙන්න. ලැජ්ජාව සබය. එයා කොතන ගියත් පාපයකට එයාගේ සිත පෙළඹෙන්නේ. ඒකට ලැජ්ජයි. ඒකට බයයි. ඔන්න සිල්. හරිද සිල්ද? තේරෙනවද? සීලයම එතකොට සම්පූර්ණ කළා නැද්ද මිනිස්සයා? ඉන්ද්‍රිය සංවරය නැමැති ඒ හේතුව ලස්සන ඵලයක් ඉපදුවද? එහෙනම් සති සම්පජඤ්ඤය නැමැති හේතුවෙන් ලස්සන ඵලයක් ඉපදුවා. හිරියොතප්පවල් ලැජ්ජා බය. ඒ හේතුව ඒ ඵලය ශණයෙන් හේතුවක් වුණා. ඉන්ද්‍රිය සංවර නැමැති ලස්සන ඵලයක් උපදවන්න. ඒ ඉන්ද්‍රිය සංවරය නැමැති ඒ ඵලය ආයි හේතුවක් වුණා. තව ලස්සන ඵලයක් උපදවන්න. ඒ සීලයයි. හරිද? හැබැයි ඒකත් හේතුවක් වෙනවා. මොකටද? තව ලස්සන ඵලයක් උපදවන්න. ඒ සමාධියයි. සමාධිය නැමැති ලස්සන ඵලයක් උපදිනවා.
මං කිව්වේ ඉස්සෙල්ලා දුස්සීලයට සිත එකඟ කරන්න බෑ. දුස්සීලයට සිත එකඟ කරන්න පුළුවන් නම් අජාසත්තට බණ කියලා නිවන් දක්වනවා. බුදුරජාණන් වහන්සේ කිව්වා බෑ කියලා. තථාගතයන් වහන්සේ කිව්වා මගේ එක ධර්ම දේශනාවකින් මෙයා සෝවාන් වෙනවා. දැන් බෑ. ඇයි? දුස්සීලයි. අජාසත්ත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා ආරංචියට තුන් පාරක් සිහි නැතුව වැටුණා. කොහොම ශ්‍රද්ධාවක් තියෙන්නේද? තුන් පාරක් සිහි නැතුව වැටුණා. පිරිනිවන් පෑවා කිව්වා. හැබැයි ධර්මය අවබෝධ කරගන්න බෑ. ඇයි? පීතෘ ඝාතනය. දුස්සීලයි. ඒ දුස්සීල පුච්චලයා වාඩි වුණා කියමුකෝ මේක බෙදලා බලන්න භාවනා කරන්න. භාවනා කරනවා කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. ତර බුද්ධියෙන් කරන පරීක්ෂණය කරන්න භාවනා වාඩි වුණාට සිතට වද දෙනවා. මොකක්ද? තාත්තා මැරුණ හැටි. තාත්තා මරපු හැටි. තාත්තට වද දීපු හැටි. සිත එකඟ කරන්න බෑ නැකිටලා යනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරේ. එහෙනම් දුස්සීලයට සිත එකඟ කරන්න බෑ. සිල්වත් පුජ්‍යලයට සිත එකඟ කරන්න පුළුවන්. තැන්පත් කරන්න පුළුවන්. අරමුණේ හොඳට රඳවන්න පුළුවන්. හොඳට විභාග කරන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද කර්මය හා පුනර්භව නාම රූප ඔය ඕන දේ හොඳට විභාග කරන්න පුළුවන්. සිල්වත් පුජ්‍යලයට. එකඟ සිතින් තැන්පත් සිතින්. එහෙනම් සීලය එතකොට ඉන්ද්‍රිය සංවරය නැමැති හේතුයෙන් ඉපදුව ලස්සන ඵලයක් සීලය. සීලය හේතුවක්. තව ලස්සන ඵලයක් උපදවන්න. ඒ මොකද්ද? සමාධියයි. හැබැයි ඒ සමාධිය නැවත හේතුවක් වෙනවා. ඒ සමාධිය නැවත හේතුවක් වෙනවා. තව ලස්සන ඵලයක් උපදවන්න. ඒ මොකක්ද? යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දකින්න. සත්‍ය සත්‍ය වශයෙන් දකින්න. මේක බුලත් හෙප්පුවක් කියලා ගත්තොත් මිත්‍යා දිට්ඨිය. මේ සතර මහා ධාතු හැටියට ගත්තොත් සම්මා දිට්ඨිය. මුළු විශ්වයේම තියෙනවා කමඨහන්. මේ මුළු ලෝකේ ඕනම තැනකට ගියොත් තියෙන කමඨහන්. බය වෙන්න එපා. මේ සමහර අය කමඨහන් ගන්න කියලා යනවා එක එක තැන්වල. කමඨහන්. මුළු විශ්වයේම කමඨහන්. කමඨහන් කියන්නේ කර්මස්ථාන. කර්ම කියන්නේ සිතුවිලි. ස්ථාන කියන්නේ තැනක්. දැන් ලෝකේ ඕන තැනකට යන්න ඇමරිකාවට යන්න ඕස්ට්‍රේලියාවට යන්න ජර්මනි ඕන තැනකට යන්න රූප නැද්ද? රූප කියන්නේ මොනවද? සතර මහා ධාතු. ඉතින් ඒක දකින්නකො සතර මහා ධාතු හැටියට එතන විදර්ශනානි. නේ ඒක කමඨහන නෙමෙයිද? දැන් ලෝකේ ඕනම රටකට ගියම ශබ්ද හෙන්නේ නැද්ද? ඇහෙනවද නැද්ද? එතකොට ඒ ශබ්ද මොනවද? ශබ්දේ නිර්මාණය වෙලා තියෙන සකස් වෙලා තියෙන මොනවද? සතර මහා ධාතු. ඉතින් ඒ සතර මහා ධාතු හැටියට දර්ශනය වෙනවා නම් දකින්නවා නම් ඒක විදර්ශනානේ. කමඨහන නෙමෙයි විදර්ශනා කමඨහන. දැන් භාවනා කරන්න ගිහලා දින 7ට යනවා 10ට යනවා දවස් 14ට යනවා. හැබැයි ඇවිල්ලා කියනවා අනේ මොනවාක්වත් උන්නේ නැහැ. කමඨහන් ගෙදර තියෙනවා. ගෙදර තියෙන කමඨහන්. ලෝකේ ඕනම තැනකට ගියොත් සුවඳ දැනෙන්නේ නැද්ද? ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ගඳ සුවඳ මොනවෙන්ද හැදිලා තියෙන්නේ? ඉතින් ගඳ සුවඳ හැටියට දකින්න නැතුව සතර මහා ධාතු හැටියට දකින්නකො. විදර්ශනානේ. දැන් කමඨහන හරියද එතකොට? දැන් නිවන එතකොට කොහෙද තියෙන්නේ? මේක ඇතුළේ තියෙනවා. මේ අවට වටපිට හොඳට බලන්න. විදර්ශනාවෙන් බලන්න. විදර්ශනා ප්‍රඥාවෙන්. එහෙනම් ලෝකේ ඕනම රටකට ගියොත් රසය නැද්ද? විවිධ රස නේද තියෙන්නේ. ඒතර ඒ රසය මොනවද හැදිලා තියෙන්නේ? විදර්ශනානේ. එහෙනම් gedara ගන්න ආහාරය ඒකත් මොනවද හැදිලා තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ. ඉතින් දැක්කද? විදර්ශනා. ලෝකේ ඕනම රටකට ගියොත් සීත උෂ්ණ දැනෙන්නේ නැද්ද? දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ මොනවද හැදිලා තියෙන්නේ? ඒක සතර මහා ධාතු. ඉතින් ඒක විදර්ශනානේ. දැන් ඒතර භාවනා කරන්න කොහටද යන්නේ? මුළු විශ්වයම කමඨහන් තියෙන්නේ. වෙලා තියෙන්නේ මූලික අවස්ථාවේ වොන්නම් කොහාට හරි ගිහිල්ලා එක තැනක හුදකලාව ඉඳගෙන පොඩ්ඩක් මේක තැන්පත් කරගන්න බෙර වඩන්න මහන්සි ගන්න.
ඊට පස්සේ විදර්ශනාවට හැරෙව්වට පස්සේ මුළු විශ්වයම විදර්ශනාවෙන් දකින්න පුළුවන් ඕනම තැනකට ගිහිල්ලා හිටියොත් හැමතැනින්ම එන්නේ කමටහන්. තේරෙනවද? විශේෂ දර්ශනේ විදර්ශනා. විශේෂයෙන් පස්සතිති විපස්සනා. විවිධාකාරයෙන් පස්සතිති විපස්සනා. විවිධාකාරයෙන් බලනවා. දකිනවා විදර්ශනා. එහෙනම් ඒතොර යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇති සැටියෙන් දකිනවා. දැන් තව පැත්තකින් අපි හේතුඵල කියනවා. ඇස මොනවෙන්ද හැදිලා තියෙන්නේ? සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපේ. වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නිපදවනවා. ක්ෂණයක් පාසා නිපදවනවා. වර්තමානයේ හේතු හතරයි. ඇස නැමැති ඵලය උපදවන්න. හරිද? පෙර භවයේ ඔය ඇස නැමැති ඔය දේ අඩු වැඩියක් තියෙනවා. වෙනසක් තියෙනවා. ඒ වෙනස, ඒ අඩු වැඩිය, ඒකේ පැවැත්ම, ඒකේ විනාශය තීරණය කළේ කවුද? පෙර භවයේ කර්මයයි. ඒ කර්මයේ දායාදයක් ඔක ඇස කියන එක. වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් සුද්දාෂ්ටක කලාපේ ප්‍රවෘත්ති ඇදගෙන යනවා. හරිද? වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර කියන ඒ හේතු හතරෙන් ඒ ප්‍රවෘත්ති ඇදගෙන යනවා සුද්දාෂ්ටක කලාපේ ප්‍රවෘත්තිය. ඒ සුද්දාෂ්ටක කලාපේ හැඩය, හටගැන්ම, පැවැත්ම, විනාශය තීරණය කළෙව්වේ පෙර භවයේ කර්මයයි. ඒතර කර්මය කියන්නේ නාම ධර්මයක්. ඇස කියන්නේ රූප ධර්මයක්. නාම ධර්මයේ රූප ධර්මයට ප්‍රත්‍යද? නාම ධර්මයේ රූප ධර්මයට ප්‍රත්‍යයි. ඒතර කර්මය නැමැති නාම ධර්මයට තවත් නාම ධර්ම තුනක් ප්‍රත්‍යයි. ඒ මොකක්ද? අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. තණ්හාව කියන්නේත් නාම ධර්මයක්. උපාදානය කියන්නේත් නාම ධර්මයක්. ඒ නාම ධර්ම අර කර්ම නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද? නාමයට ප්‍රත්‍යයයි. නාමේ රූපයට ප්‍රත්‍යයයි. හරිද? රූපය නැවත රූපයට ප්‍රත්‍ය වෙනවා. ඒ කොහොමද? ඒ හටගත්ත ඒ පටන් ගන්න රූපේ ක්‍රියාව පටන් ගත්තා. එතන ඉඳලා රූපයට ප්‍රත්‍ය වෙනවා. ඒ කර්මයෙන් මෙහෙන් හදනවනේ. ඒක රූපයට ප්‍රත්‍යද? නාමයට ප්‍රත්‍යයි. නාමේ රූපයට ප්‍රත්‍යයි. රූපයට ප්‍රත්‍යයි. ආයි රූපේ නාමයට ප්‍රත්‍යයි. එයි වේදනාව හදන්න සතර මහා ධාතු වනි. සංඥාව හදන්න සතර මහා ධාතු වනි. සංස්කාර හදන්න සතර මහා ධාතු වනි. ඒ තුල විඥානය ලැබලා තිනවා. දැන් ඒතකොට රූපය ආයි නාමයට ප්‍රත්‍යද? දැන් එතකොට ඇහි පැවැත්මද තියෙන්නේ? කොහෙද ඇහි පැවැත්මක් තියෙන්නේ? නාම රූප ඕනොන්ට ප්‍රත්‍යද? යථාභූත ඥාන දර්ශනය. ඇත්ත සිටින් දැක්කා. සත්‍ය වශයෙන් දැක්කා. හේතු ප්‍රත්‍ය පිරිසිඳ දැක්කා. ධම්මටිති ඥානෙ. තථාගතයන් වහන්සේ දේශනා කළ 73ක් ඥාන අතරින් 4 වෙනි ඥානෙ වෙයි. ධම්මටිති ඥානෙ. ඊට ඉස්සෙල්ලා තුනක් දැන් උපදවා ගත්තෝ කට්ටිය. මොකක්ද? කනින් අහලා දැනගත්ත නුවනේ. සුතමේ ඥානෙ. අසු ධර්මයට අනුව සංවරයි සීලමේ ඥානෙ. සීලෙන් සිත එකඟ කරා සමාධි භාවනාමේ ඥානෙ. හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දැක්ක ධම්මටිති ඥානෙ. හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දැක්කට පස්සේ යට සක්කාය දිට්ඨියක් තියෙන්න බෑ. යට සක්කාය දිට්ඨියක් තියෙන්න බෑ. යට සීලබ්බත පරාමාස වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් වලට යන්නේ හේතුඵල නිවැරදිව දැක්කොත්. විචිකිච්ඡාවත් එතන ඉවරයි. සංයෝජන තුනක් ප්‍රහාණය. අපාය වැහුවද? പ്രേත ලෝකයේ වැහුවද? වැහුවා. තිරිසන් ලෝකයේ? ඒතර වහගන්න පුළුවන් කාටද? යථාභූත ඥාන දර්ශනයට. යථාභූත ඥාන දර්ශනය එතකොට මොකේ ඵලයක් හැටියට දාවේ? සමාධිය නැමැති හේතුවේ ඵලයක් හැටියට. ලස්සන හේතුවක් සමාධිය කියන්නේ. ඒ ලස්සන හේතුයෙන් ලස්සන ඵලයක් ඉපදුවා යථාභූත ඥාන දර්ශනය. ඒක නැවත හේතුවක් වෙනවා. ඒක නැවත හේතුවක් වෙනවා. ඒ මොකටද? තව ලස්සන ඵලයක් උපදවන්න. නිබ්බිදා හේවත් කලකිරීම.
අන්න ලස්සන ඵල උපදවන. ලස්සන හේතුන්ගේ. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් විතරයි කලකිරෙන්නේ නැත්තම් කවදාවත් කලකිරෙන්නේ නැහැ. පිළිගන්නවද? සත්‍යදී සත්‍ය හැටියට දැක්කොත් එදාට කලකිරෙනවා. එතකන් කලකිරෙන්නේ නැහැ. අන්න ලස්සන හේතුවක් ලස්සන ඵලයක් ඉපදුවද? කලකිරෙන්නේ මොකටද? මේ නාම රූප දෙකට. මේ නාම රූප දෙකේ පැවැත්මට කලකිරෙන්නේ. මේක දුකේ පැවැත්මක්. නාමයේ පැවැත්මක් දුකයි. ආකසඤ්ඤායතන විඥානඤ්ඤායතන කිඤ්ඤඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතනට ගියත් දුකයි. කල්ප 500ක් ආයුෂ තියෙන අසඤ්ඤතලයේ හිටියත් දුකයි. එයි එතනක් තියෙන චුති ප්‍රතිසන්දියක්. අරූපාවචර ලෝක හතරෙත් තියෙන චුති ප්‍රතිසන්දි. නැවත චුත වෙන්න වෙනවා. නැත්. එහෙනම් කලකිරෙන්න. කලකිරීම ඇති වෙන්නේ නැත්te එතිසටින් දැක්කා. ලෝකේ කිසිම තැනක් තුන් භවයේ කිසිම තැනක් නැහැ වර්ණනා කරන්න පුළුවන් තැන. මොහොතකටවත් වර්ණනා කරන්න පුළුවන් තැනක් නැහැ. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරේ. සබ්බේ සංඛාරා අනිච්ච. එහෙනම් ලස්සන හේතුවෙන් තව ලස්සන ඵලයක් හැදුවා කලකිරුණා. කලකිරුණා ඒ ලස්සන ඵලය නැවතත් හේතුවක් වෙනවා. මොකටද? විරාගයට. රාගය කියන්නේ ඇලෙනවා, විරාගය කියන්නේ ඇලෙන්නේ නැහැ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. සබ්බ සියලු ලෝකේ අනබිරත රති කියන්නේ ඇලෙනවා. ඇලෙන්නේ නැහැ. නොඇලෙන සංඥාව. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ලෝකේ කිසි තැනක ඇලෙන්නේ විරාගයි. විරාගය නම් මොකක්ද? ලස්සන ඵලයක්. ඒ ලස්සන ඵලෙ ඉපදිවි නිබ්බිදාව නැමැති හේතුවෙන්. ලස්සන ඵලයක් ඉපදුවා. ශණයෙන් එක හේතුවක් වෙනවා. විරාගය ශණයෙන් හේතුවක් වෙනවා. තව ලස්සන ඵලයක් උපදවන්න. ඒ මොකක්ද? විමුක්ති ඥාන දර්ශනය. විමුක්ති කියන්නේ නිදහස්, සියල්ලෙන් නිදහස් වුණා. ඥාන කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දැක්කා. සියල්ලෙන් නිදහස් බව Taman දැක්කා. ඇසෙනුත් නිදහස්, රූපේනුත් නිදහස්. කනෙනුත් නිදහස්, ශබ්දේනුත් නිදහස්. නාසයෙන්ුත් නිදහස්, ගන්ධයෙන්ුත් නිදහස්. දිවෙන්ුත් නිදහස්, රසයෙන්ුත් නිදහස්. ශරීරයෙන්ුත් නිදහස්, පහසෙන්ුත් නිදහස්, මනසිනුත් නිදහස්, අරමුණු වලින් නිදහස්. ඔය 12 ඔය 6 පැවැත්මක් නැහැ. 12 පැවැත්මක් නැහැ. මේ 6 තිබ්බොත් තමයි බාහිර 6 මේකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් නැති කරගන්න ඕනේ මේ 6 අධ්‍යාත්මික 6. ඇයි? මේක දුක්ඛාරය සත්‍යයටයි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ 6මයිති දුක්ඛාරය සත්‍යයට. හේතුව මොකක්ද එතකොට? චන්දරාගය. දැන් අතහැරියනේ විරාගය. චන්දරාගය, ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඒතකොට විරාගය කියන්නේ ඇලෙන්නේ නෑ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඉතින් මේ 12න් සිත අයින් කරන්නකෝ. ආයි බණ කියන්න ඕනේ නෑනේ. මේ 12න් සිත අයින් කරන්න. චන්දරාගය අයින් කරන්න කියන්නේ. සිත ඔහෙ තීච්චයි කමන්නේ. එයාට ආයි යන්න බෑ තව තැනකට. යන්නේ මෙහෙන් එකක් දුන්නොත්. මොනවද දෙන්නේ? කර්ම. කර්ම උඩ läගලා ඉන්නේ. අபிසංස්කාර විඥානයයි ඊගා භවය හදන්නේ. අபிසංස්කාර නිකන් සංස්කාර නෙමෙයි. අபிසංස්කාර කියන්නේ කර්මපතවලට. කර්මපත කියන්නේ බලවත් වෙච්ච සිතුවිලි වලට. ඒකට කියව චේතනා කියලා. චේතනහම් බික්කවේ. හැදුවේ නෑ චේතනා. ඇයි? ඇලිලා නෑ. චේතන හදන්න බෑ. ඇලිලා නැත්තම් විමුක්ති ඥාන දර්ශනය. දැක්කේ නිවන. බලන්නකො ලස්සන හේතුවක් හැදුවොත් ලස්සන ඵලයක් උපදිනවා. ඒ හැබැයි ඒ ඵලයසනේ හේතුවක් වෙනවා. ତොර ලස්සන හේතුව සතිය හා යෝනිසෝ මනසිකාරයව සති සම්පජාඤ්ඤය. ඒක තමයි මුල් හේතුව. ඒක ගන්න ලස්සන ඵලයක් උපදී. ඒ තමයි ලැජ්ජ බය. ඒක ශණයෙන් හේතුවක් වෙනවා. තව ලස්සන ඵලයක් උපදවන්න ඉන්ද්‍රිය සංවරය. ඒක ශණයෙන් හේතුවක් වෙනවා. සීලය නැමැති ලස්සන ඵලයක් උපදවන්න. ඒක ශණයෙන් හේතුවක් වෙනවා. සමාධිය නැමැති ලස්සන ඵලයක් උපදවන්න. ඒක ශණයෙන් හේතුවක් වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න යථාභූත ඥාන දර්ශනයේ ඒක ශණයෙන් හේතුවක් වෙනවා. නිබ්බිදා හේවත් කලකිරීමට ඒක ශණයෙන් හේතුවක් වෙනවා. විරාගයට.
කලකිරුණු පුච්චලයා විතරයි ඇලෙන්නේ නැත්තේ. හරිද? තේරෙනවද දහම? ඒකලස් ආයේ ඒ ඵලය ශරෙන් හේතුවක් වෙනවා විමුක්තියට, නිවනට. සසරෙන් නිවනට බණ කිව්වේ. අරමුණ මීයගේ පමණහස. පරලෝසපත් ධර්ම ගුරුවරියෙකු ලෙස බොහෝ අයට නිවනට මඟ පෙන්වූ සවිනිතා ප්‍රනාන්දු ඥාති මෙනවියටත් වෛද්‍ය නෝමන් ප්‍රනාන්දු ආදරණීය පියාණන්ටත් චන්ද්‍රා සහ රොක්ස් අභිඥෝන් දෙමව්පියන්ටත් අනික් පරලෝසපත් සියලු ඥාතීන් හයිත මිතුරන්ට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තුලින් එයාගේ ජීවිත සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනං හෝතු කියන ගාථාවන් කියන. සුජීවත්ව සිටින ඉන්ද්‍රාණි ප්‍රනාන්දු ආදරණීය මෑණියන් සහ පවුලේ සියලු දෙනාට ධර්ම දේශනාව ශ්‍රවණය කළ සෑම දෙනාටම ලෝ ඇස සියලු දෙනාට ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සසරින් නිවනට දේශනා මාලාවෙන් ගෙන දෙන ප්‍රඥා ලෝක්‍ය දස දිශාවටම පැතිරී සියලු සත්‍යයන්ට ඉක්මනින් නිවන් අවබෝධ කිරීමට මෙම ධර්ම දේශනා හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. දෙවියන්ට පින් දෙන්න ආකාසට්ටා චබුම්මට්ටා දේවාන පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.